අද 8 වෙනි මාසේ 6 වෙනිදා අපි පටන් ගමු. පළවෙනි සෙෂන් එකේදී ඉංග්‍රීසි කතා කරමු. ඊළඟ සෙෂන් එකේදී ඊළඟ කොටස කතා කරමු නේද? දිනේ දාන පොත අරගෙන. සර් පළවෙනි පොතේ නේද? එහෙම මම දන්නේ නැහැ. ඕගොල්ලෝ අච්චු පොත පළවෙනි එක පුතේ. අච්චු පොත පළවෙනි එක. හරි සර්. මෙන්න එහෙම දාන්න. දැන් අපි ගිය සතියේ අන්තිමට ඉගෙන ගත්තේ මේ ඉන්ධන කියන්නේ හයිඩ්‍රෝකාබනයක් කියලා. හයිඩ්‍රෝකාබනයක් කියන්නේ මේවා තනිකර හැදලා තියෙන පුතේ හයිඩ්‍රජන් කාබන් ඒ කියන සංඝටක වලින් විතරයි. ඒක බලන්න අපි පරීක්ෂණයක් කරනවා පුතේ අද. මේක හයිඩ්‍රෝකාබනයක්ද කියන එක බලන්න පරීක්ෂණයක් කරනවා. අපි ලියමු දෙන්න. ලියමුද? හරි සර්. සර් ඉන්ධන යද්දේනේ. ඉන්ධන. ඔව් ඉන්ධන. ලියමු. එහෙනම් නේද? දිනේ දාලා සාමාන්‍ය පාඩේ. සෑම ඉන්ධනයක්ම පාහේ. හා සර්. ඔව්. ඇයි? සාමාන්‍ය පාඩින් ඡේදයක් ලියන්නේ. සෑම ඉන්ධනයක්ම පාහේ තැනී ඇත්තේ කාබන් හා හයිඩ්‍රජන්. කාබන් හා හයිඩ්‍රජන්. මුලින් ඉඳලා කියන්නකෝ. ඇයි පුතේ ඇයි නැත්තේ ඔය? සෑම ඉන්ධනයක්ම පාහේ තැනී ඇත්තේ කාබන් හා හයිඩ්‍රජන්. යන මූලද්‍රව්‍ය වලින් බව පෙන්වීමට අපට පහත පරීක්ෂණය සිදු කර පෙන්විය හැක. පහත පරීක්ෂණය සිදු කර පෙන්විය හැක. හරි පුතේ. මේ පොතේ යම් යම් අඩුපාඩු ඇති. බලන්න 115 පිටුව. ඉටිපන්දමක් තියෙනවා. අර දිලිත කොහෙද පුතේ දිවි හදිස්සියේ බයිස්ත්‍රාවී පද්ධතියේ ක්‍රියාවලියක් සඳහන්. මේ ඉටිපන්දමක් තියෙනවා පත්තු කරලා ඒක පුනීලයකින් වහලා තියෙන්නේ. ඒකේ තියෙන ද්‍රව්‍ය ඇදලා යනවා යූ නලයට. යූ නලයේ ඇතුලේ තියෙනවා පුතේ නිර්ජලීය කොපර් සල්ෆේට්. මේක निर्जलीय CuSO4
නිර්ජලීය කොපර් සල්ෆේට් තියෙන පුතේ. තේරුණාද? සුදු පාට. වතුර වැටිච්ච ගමන් එයා මොකද වෙන්නේ? ලස්සන නිල් පාටක් වෙනවා. ලස්සන නිල් පාටක්. ඒකෙන් ඇදලා යන එක යන්නේ මෙතෙන්ට. මේක දාලා නෑනේ හුණු දියර කියලා විතරයි තියෙන්නේ. හුණු දියර කියලා විතරක් බෑ. ඒක වෙන්න ඕනේ පුතේ මොකක්ද? ඒක මොනවද පුතේ? මොනවද වෙන්න ඕනේ? ආවරණ හුණු දියර. දිල්ට ආයි දුවනවා පුතේ. ආවරණ හුණු දියර. ආහාර ජීර්ණ පද්ධතිය ගැටලුවද? ආවරණ හුණු දියර තියෙන. ආවරණ හුණු දියර වතුර පාටයි. මෙතනින් එන ඒවා පුතේ ඉවතට තල්ලු කරලා දානවා. මෙතනින් ඇදලා එළියට දානවා. මෙතනින් ඇදලා එළියට දානවා. ඒ සකරින් පම්ප් එකක් තියෙන. එහෙම නැත්නම් චූෂක පොම්පයක් තියෙන. චූෂක පොම්පයක්. දැන් ඔළුවට දාගන්න එපා වැරදිව චූ කරන පොම්පයක් කියලා. චූෂක පොම්පයක් එළියට තල්ලු කරලා දාන්න. එතකොට මෙතනින් මෙහෙම ඉබේම මෙහෙම ඇදලා යනවා. මෙතනින් මොනවද දාන්නේ පුතේ? බුබුලු දාන්න පටන්. කටවල් දෙකක් තියෙන බෝටල් තියනවාද? අයියෝ කටවල් දෙක නෙමෙයි වාට කටවල් 3 4 ඕන විදිහට. එහෙම දෙන්නම්කෝ. ඉන්නේ මේවා පුතේ විද්‍යාකාරවල තියෙන උපාංගනේ. ඒ අවශ්‍යතාවයට අනුවනේ හදලා තියෙන්නේ. බලන්නකෝ මම තව දෙයක් දාලා තියෙනවා පුතේ පොතේ නැති එක. බලන්නකෝ වතුරේ දාලා තියෙනවා තව දෙයක්. මොනවද දාලා තියෙන්නේ? ඔව්. අයිස් කැට වගේ. අයිස් කැට දැම්මා. කාට හරි හිතනවාද ඇයි මං අයිස් කැට දැම්මේ? බීම එකක්වත් හදන්නද? වතුර සීතල වෙන්න. ඔව් පුතේ වතුර වතුර සීතල වෙනකොට තමයි ඕක හොඳට බලන්න පුළුවන්. දැන් මට කියන්නකෝ නිරීක්ෂණ මොනවද ලැබෙන්නේ කියලා. ඔව්. නෑ කෙලිම නිරීක්ෂණය පේන්නේ. නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාට නිරිප්පේ නිල් පාට වෙනවා එක. තේරුණාද? දෙවෙනි නිරීක්ෂණය තමයි අවර්ණ උණු දියර 6 වසරේදී ඉගෙන ගත්තා කිරි පාට වෙනවා. දැන් මතකද අරකනේ? අවර්ණ උණු දියර අවර්ණ උණු දියර කිරි පැහැ වෙන්නේ කවුරු හින්දාද මතකයි? ඔව් කවුරු හින්දාද වෙන්නේ? CO2 හින්දා. එහෙනම් ඉටිපන්දම ගිනි ගනිද්දි කාබන් ඩයොක්සයිඩ් මේකෙන් ගිලිලා. නිර්ජලීය CuSO4 සුදු මෙයා සජල CuSO4 නිල් පාටටපත් වෙනවා පුතේ. කවුරු හින්දාද? ජලය හින්දා. H2O හින්දා. එහෙනම් පුතේ මේ ඉටිපන්දම දහණය වෙද්දී කාබන් ඩයොක්සයිඩ් උත් පිට වෙලා තියෙනවා H2O උත් පිට වෙලා ජලයත් පිට වෙලා තියෙනවා දෙකක් පිට වෙලා කාබන් ඩයොක්සයිඩ් වායුවත් පිට වෙලා තියෙනවා ජල වාෂ්පත් පිට වෙලා කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා කියන්නේ මෙයාගේ කාබන් තියෙනවා ජලය පිට වෙලා තියෙනවා කියන්නේ මෙයාගේ මොනවද තියෙන්නේ පුතේ හයිඩ්‍රජන් එහෙනම් මෙයා හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් කාබන් කියන මූලද්‍රව්‍යනොයි මොනවා කියන මූලද්‍රව්‍යනොයි हाइड्रोजन කියන මූලද්‍රව්‍ය කාබනේ හයිඩ්‍රජනුයි දෙන්නගෙන් හැදිච්ච අයට තමයි කියන්නේ මොකක් කියලාද පුතේ හයිඩ්‍රෝ කාබන මොනවද කියන්නේ පුතේ හයිඩ්‍රෝ කාබන කියලා කියන්නේ එතකොට පුතේ කියන්නේ ඔව් හයිඩ්‍රෝ කාබන් ඔව් හයිඩ්‍රෝ කාබන එතකොට ඔව් අහන්න පුතේ සර් නෑ එහෙම නෑ අම්මෝ ඒක ඊට පස්සේ බෙදලා ඇල්කේන් ඇල්කීන් ඇල්කයින් කියලා තුනකට ඇල්කේන වල කාබන් අතර තියෙන ඒක බන්ධනයක් තාම ඔයගොල්ලෝ නෑ 11 වසරේදී ඇල්කීන වල තියෙන්නේ ද්විත්ව බන්ධන ඇල්කයින් වල තියෙන ත්‍රිත්ව බන්ධන බය වෙන්න එපා ඒවා තියෙන ඉස්සරහට අඳින්නත්
මිනුදි මොකක් හරි අහන්න නේද පුතේ අහන්න. සර් ඉස්සෙල්ලා නෝට් එකට රූල් කීයක් තියන්න ඕනේද? අර චුට්ටක් කියෙව්වේ. හොඳ චුට්ට. හොඳ චුට්ට. ගොඩක් ලියුවා. නෑ සර් මේ මට කනෙක්ෂන් අවුලක් වෙලා ඒක ඇහෙන්නේ නැතුව ගියා. ඒක තමයි ඉතින් ඒ ටිකට ලිව්වා පිටු භාගයක් විතර පුතේ. ඒ ටිකට පිටු භාගයක් විතර ලිව්වා. හරි සර් මන් තියාගන්න. එපා බොරු කිව්වේ. මේ අනේ ඔයා අන්තිමට ලිව්වේ මොකද්ද කියලා කියන්නකෝ. අර අන්තිමට මට ලියන්න හම්බුනේ නෑ සර් ඒක. අපි ලිව්වා නේද පොඩ්ඩක් නිකන්. ඔයා 100ක් පටන්ද පුතේ? ඔව් සර්. පේලි දෙකක් තියන්න. තිනේ දාලා පේලි දෙකක් තියන්න. CR රූල් 3ක්. රූල් 3ක් තියන්න. රූල් දෙකයි. දෙකක් තුනක්. හරි සර්. හරි පුතේ. අච්චු පොතේ රූපේ අඳින්න ඕනේ. හැබැයි අච්චු පොතේ රූපේ පොඩි දෙයක් හදා ගන්න තියෙනවා කියලා ඔයගොල්ලෝ තේරෙනව නේද? පැන්සලෙන් අච්චු පොතේම හදා ගන්න පැන්සලෙන්. අයිස් කැට ටිකක් ඇඳ ගන්න ලාවට අච්චු පොතේම කමක් නැහැ නේද නේද? නැත්තම් මේක අඳිනවද? මේක අඳින්න කිව්වොත් වෙලා යයි නේද පුතේ? ඕගොල්ලෝ මේක අඳි එන වෙලාවක් කරා. සර් ස්නැප්චැට් එක ගහන්න ගෙදරදී කරන්න. ඔව් මෙහෙම කරන්න. නම් කරගන්න අච්චු පොතේ ස්ක්‍රීන්ෂොට් එකකුත් ගාලා දාගන්න. එතකොට හොඳයිනේ. එතකොට ප්‍රශ්න නැහැනේ. එහෙමනේ. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ නම් කරගන්න ඕන හුණු දියර කියන එක මොන හුණු දියර කියලා නම් කරගන්න ඕනේ. අවර්ණ හුණු දියර කියලා. ඊට වැඩි බලන්න මගේ නම් අච්චු පොතේ යූනාලයේ මැද තියෙන ජලය ටික පෙන්නලා නැහැ. යූනාලයේ මැද ජලය මෙහෙම ඉරි කැලි පෙන්නලා නැහැ මගේ අච්චු පොතේ. ඔයගොල්ලෝ තියෙනවද? යූනාලයේ තියෙනවනේ. යූනාලයේ මැද වතුර තියෙන්නේ එපේ. මේ මැද තියෙන වතුර ටික. ඒ ටික ඉරි කැලි දාලා නැහැ. එතනත් වතුර තියෙන්නේ නැහැ. නැත්තම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් එතන වතුර නැහැ කියලා නේද? අයිස් දාගන්න. අයිස් දාන්නේ ඇයි? මට ඒක අහන්න බැරුණානේ. අයිස් දාන්නේ ඇයි? බීම හදන්නද? සිසිල්ව තියාගන්න. මේ ගලාගෙන යන දේවල් හොඳටම ඝනීභවණය කරන්න. හොඳටම ඝනීභවණය වුණාම පුතේ ලස්සන්ටම මොකද වෙන්නේ? ඝනීභවණය වෙනවා කියන්නේ ජල වාෂ්ප වලින් වලාකුළු හැදෙනවානේ. ඒ ඝනීභවන ක්‍රියාවලියෙන් තමයි පුතේ හොඳට මෙතන ජල වාෂ්ප හැදෙන්නේ. ඒ හැදෙන ජල වාෂ්ප වැදිලා තමයි නිර්ජලීය කොපර් සල්ෆේට් මොකද වෙන්නේ? ජලය වැදිලා එයා සජල තත්ත්වයට පත් වෙනවා. සජල. නිර්ජලීය කියන්නේ වතුර නෑ. හරි නේද? එහෙනම් හරි සර් ඉඩ තිබ්බා. සර් කියන්න පුතේ. කොච්චර ලිව්වද? චිරන්තනේ සුපුරුදු පාඩිය 50 වෙලා නේද? ඔයා CR පොතක්ද කියන්නකෝ? රූල් 3යි. අපි සාකච්ඡා කළා පුතේ. හරි. එහෙනම් 115 පිටුවේ 115 පිටුවේ එකසිය 15 පිටුවේ 8.9 රූපේ අඳින්න ඉඩ තියන ටික ලොකුවට අඳින්න ඕනේ පුතේ මේක ටික ලොකුවට අඳින්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න කවුරු හරි දැම්මද? ස්ක්‍රීන්ෂොට් බාර ඇමතිවරයෙක් නැද්ද? උත්තරාගේ DP එකේ ඉන්නේ උත්තරයි මිනුදී පුතේ මල විකාර නේද? පිස්සු නැත්තම් ෂෝ. අනේ මේ සර්. අනේ මේස එයා මගේ හොඳම අනේ මේස නේ රවීස. හරි. ලියමු. එහෙනම් හරි ටිකක් ඉඳ තියන්න පුතේ ටිකක් හොඳ ලස්සන අඳින්න ඕන ලොකුවට. රූප සටහනේ ආකාරයට. දැන් මේ ඇටෝම සකස් කරන එක ලියන්න ගියොත් එහෙනම් වෙනම ඡේදයක් ලියන්න ඕන මේකට. ඇටෝම සකස් කොට රූප සටහනේ ආකාරයට. ඇටෝම සකස් කොට ඉටිපන්දමක් දැල්වා
ඉටිපන්දමක් දල්වා ඉටිපන්දමක් දල්වා චූෂක පොම්පය ඉටිපන්දමක් දල්වා ඔව් චූෂක පොම්පය ක්‍රියාත්මක කරවන්න හරි ෆොටෝ ගහලා දාලා තියෙන්නේ ඒ අදාළ බාර ඉන්නවා චූෂක පොම්පය ක්‍රියාත්මක කරවන්න සර් ආයි පොඩ්ඩක් කියන්න පුළුවන්ද? කවුරු හරි කියමු පුතේ සටහනේ ආකාරයට ඉටිපන්දමක් දල්වා ශූෂක පොම්පය ක්‍රියාත්මක කරවන්න. ඔව් චූෂක පොම්පේ ක්‍රියාත්මක කරවන්න ටික වේලාවක් යන විට සුදු පැහැති නිර්ජලීය කොපර් සල්ෆේට් निर्जलीय कॉपर सल्फेट सजल कॉपर सल्फेट हेවත් නිල් පැහැති කොපර් සල්ෆේට් තත්වයට පත්වේ නිල් ජලය මොකක් නිල් ජලය ඒවත් නිර්ජලී කියලා කියනවා සජල කොපර් සල්ෆේට් එකවත් නිල් පැහැති නේද එහෙම කොපර් සල්ෆේට් බවට පත් වේ එලෙසම ඒකටමද ඒකටම ලියලා දාමු නේද එහෙම හොඳයි නේද එලෙසම අවර්ණ හුණුදියර තුලින්ද බුබුලණය වීම සිදුවේ ඒ සමගින් අවර්ණ හුණුදියර කිරි පැහැයට හැරේ අලුච්ඡේදයකට මේ අනුව නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පැහැයට හැරුණේ
ජලය පවතින හේයිනි නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පැහැයට හැරුණේ ජලය පවතින හේයිනි නිල් පැහැයට හැරුණේ ජලය පවතින හේයිනි අවර්ණ හුණු දියර කිරි පැහැයට හැරුණේ අවර්ණ හුණු දියර කිරි පැහැයට හැරුණේ කාබන් ඩයොක්සයිඩ් වායුව පැවතුන හේයිනි අවර්ණ හුණු දියර කිරි පැහැයට හැරුණේ කාබන් ඩයොක්සයිඩ් වායුව පැවතුණු හේයිනි කිරි පැහැ වූයේ කාබන් ඩයොක්සයිඩ් වායුව පැවති හේයිනි හරි අලුත් මේ අනුව ඉටිපන්දම දහනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව හා ජල වාෂ්ප පිට වේ ජල වාෂ්ප පිට වේ එනම් ඉටිපන්දම නැමැති ඉන්ධනය තැනී ඇත්තේ ආයි කියන්නකෝ එනම් ඉටිපන්දම නැමැති ඉන්ධනය තැනී ඇත්තේ කාබන් හා හයිඩ්‍රජන් නැමැති මූල ද්‍රව්‍ය ඇසුරිනි හරි පුතේ අපි අනුමාත්‍රිකාවක් ලියමු වෙන පාඩක බලන්න 116 පිටුවේ තියෙනවා උඩ මොකද්ද මාතෘකාව බලන්න මගේ 116 ඔයගොල්ලෝ බලන්න මොකද්ද දන්නේ ඉන්ධනවල පූර්ණ දහනය හා අර්ධ දහනය කියලා 115 සමහර අය 115 වලු ඉන්ධනවල ඔව් හරියට 100 මගේ 16 ඔයගොල්ලෝ 15 වෙන්න පුළුවන් ඉන්ධනවල පූර්ණ දහනය හා අර්ධ දහනය පූර්ණ දහනයේදී යන්නේ නිල් පාට දැරලා
අර්ධ දහනේ තියෙන්නේ කහ පාට දැල්ලා මං ගාව කහ පාට නෑ. අපි වගුවක් ඇසුරෙන් තමයි ඉගෙන ගන්න ඕනේ. පුතේ අවශ්‍ය තරම් ඔක්සිජන් කියනකොට සිදුවෙන දාහණයට කියන්නේ පූර්ණ දාහණය. අවශ්‍ය තරම් ඔක්සිජන් නැති වෙනකොට කියන දාහණයට කියන්නේ මොකද්ද? අර්ධ දාහණය කියන. තේරුණාද? ලස්සනට වගුවක් ගහමුද පුතේ? මේ පැත්ත ලියමු නිල් පාටින්, මේ පැත්ත මාරද. කහ පාටින් ලියන්න දැන්. මේ පැත්ත අපි තැඹිලි පාටින් ලියමු. තැඹිලි නැත්තම් වෙන පාටකින් ලියන්න. එහෙම හොඳයි නේද? හරි සර්. හරි. පැන්සලෙන් වගුව ගහන්නේ. ලියමුද? ඔග්ගෝ ගහනවා නේද? ඔව්. ආගෙන හිටියේ නෑනේ. සර් දිගට ඕනේද? කොච්චරක් දීලා ඇති කියන්න බෑ පුතේ කාරණා පහක් අයට ලියවේ. පැන්සලෙන් ගහන්නේ. ඉතින් ගහන්න මදි වුණොත් අපිට දික් කරගන්න පුළුවන් නේද? සර් එතකොට දැන් ඕකේ ඕවයි අර අර්ධ දහනේ පැත්තේ ලියන්න ඕනේ තැඹිලි පාටින්ද? ඔව් පූර්ණ දහනයේ පැත්ත ලියන්නේ නිල්. අර්ධ දහනයේ පැත්ත ලියන්නේ තැඹිලි රතු උනත් කමන්නේ. කා වගේ පෑන්නේ ලිව්වට වැඩක් නැහැ නේ පුතේ පේන්නේ නැහැ නේද? ඈ සමහර දිලිසෙන්නේ නැති කා පාටක් තියෙන ඒත් පේන්නේ නැහැ. හරි අපි ලියමුද? සර් පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් නම් ඉන්න බෑ මේක විතර යාගන්න බෑ ඉක්මනට. පූර්ණ දාහනයේ අර්ධ දාහනය. පූර්ණ දාහනයේ පැත්ත. අවශ්‍ය තරම් ඔක්සිජන් පවතින විට ඒ අදාළ පාට තෝරගන්න. අවශ්‍ය තරම් ඔක්සිජන් පවතින විට සිදුවේ. අවශ්‍ය තරම් ඔක්සිජන් පවතින විට සිදුවේ. මොන පැත්තේද ලියන්නේ? අවශ්‍ය තරම් ඔක්සිජන් පවතින විට සිදුවේ. අර්ධ දහනයේ පැත්ත ඊළඟ. එතකොට මොකක්ද මේ පැත්තට ගැලපෙන එක කියන්නේ පුතේ? ආයි කියන්නකෝ. ඊට තියාගන්න පුතේ ඒකට. අනිත් පැත්තට එන්නේ අවශ්‍ය තරම් ඔක්සිජන් නොමැති විට සිදුවේ. අර්ධ දහනයේ පැත්තේ. අවශ්‍ය තරම් ඔක්සිජන් නොමැති විට සිදුවේ. ඒක ඉරකින් වහලා දාමු. පැන්සලෙන්. පස්සේ වහලා දැම්මත් කමන්නේ අවශ්‍ය තරම් ඔක්සිජන් නැහැ. නොමැති විට සිදුවේ. එතකොට පුතේ පූර්ණ දහනයේ පැත්තේ එන්නේ මම ඉස්සෙල්ලා කිව්වනේ නිල් පාට දැල්ලක් එන්නේ අපි ඒකනේ නිල් පාටින් ලියන්නේ නේද? හරි? ලියමු. ඒකේ නිල් පැහැති දැල්ලක් හටගනී. නිල් පැහැති දැල්ලක් හටගනී. එතකොට අනිත් පැත්තට අපි මොකද්ද ලියන්නේ? තැඹිලි පාට නෙමෙයි. කහ පැහැති දැල්ලක් හටගනී. එතකොට පුතේ මට කියන්න කෑමක් හොඳ ඉක්මනට උයා ගන්න පුළුවන් දර ලිපේද ගෑස් ලිපේද? ගෑස් ලිපේ. ගෑස් ලිපේ. එහෙනම් ගෑස් ලිපේ මොන පාට දැල්ලක් දෙන්නේ? නිල් පාට දැල්ල. ඒක වෙන්නේ පූර්ණ දහනයක්. වැඩි තාපයක් හටගන්නේ පූර්ණ දහනේ. අර්ධ දහනේ නම් දර ලිපේ ඉන්නේ අර්ධ දහනයක්. කහ පාට දැල්ලක්. අඩු තාපයක් එන්නේ. එහෙනම් ලියන්න පූර්ණ දහනේ පැත්තේ. වැඩි තාප ශක්තියක් හටගනී. වැඩි තාප ශක්තියක් හටගනී. අනිත් පැත්තේ. එතන අනිත් පැත්තට මොකද්ද අපි ලියන්නේ? අඩු තාප ශක්තිය. අඩු තාප ශක්තියක් හටගනී. අපි හිතමු
කරන්ට් එක මොකුත් නැහැ දාදා අපිට නම් අපේ පැත්තට උදේ ඉඳන් කරන්ට් එක නැහැ. පුදුම සතුටක් තියෙන එතකොට කරන්ට් එක මොකුත් නැහැ රාත්‍රී කාලේ ඔයගොල්ලෝ කුස්සියේ ඉටිපන්දමක් විතරක් පත්තු කරලා තියෙනවා. ඒතර ඔයගොල්ලෝ දැන් හිතෙන් මවාගත්ත හැකිනේ. ඊළඟට ඒක නිවලා ගෑස් ලිප විතරක් පත්තු වෙනවා. වැඩි එළියක් එන්නේ ඉටිපන්දමෙන්ද ගෑස් ලිපෙන්ද සාමාන්‍යයෙන්? ගෑස් ලිපේ. නිල් පාට ඉටිපන්දමේ. එළියක් එන්නේ නැහැ පුතේ. ගෑස් ඉටිපන්දමේ. ලොකුින්ද 500000ක ඉටිපන්දමයි තිබ්බම ඉටිපන්දමෙන් තමයි වැඩි එළියක් එන්නේ. අර්ධ දහනේ කාබන් දහනය වෙන හින්දා කාබන් දැවෙන හින්දා වැඩි ආලෝක ශක්තියක් හට ගන්නවා. ඊමු මේ පැත්තේ පූර්ණ දහනයේ පැත්තේ. නිල් දැල්ල තියෙන පැත්තේ හට ගන්න ආලෝක ශක්තිය අඩුය. හට ගන්න ආලෝක ශක්තිය අඩුය. සර් ඔව්. සර් ඉටිපන්දමේ පිටත තියෙන ඒ කලාපෙන් නේද සර් වැඩි එළියක් නිකුත් වන්නේ? අවර්ණයි ඒ කියන්නේ. මයි කියන්නේ. හට ගන්න ආලෝක ශක්තිය අඩුයනේ. එහෙමනේ කිව්වේ. අනිත් පැත්තට මොකද්ද අපි ලියන්නේ දැන් එතකොට? ගන්න ආලෝක ශක්තිය වැඩිය. ශක්තිය වැඩිය. ආලෝක ශක්තිය වැඩිය. අන්න හරි. හට ගන්න ආලෝක ශක්තිය වැඩි. සමහර ළමයි පාඩමත් එක්ක ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට කිසි කරදරයක් නැතුව විභාග වලට දා ගන්න පුළුවන් මේ දේවල් විභාගෙට මුහුණ දෙන්න පුළුවන්. හොඳයි. සමහර දරුවෝ ඉතින් අර ලියන්නම් වල ලියනවා ඇති ඉතින්. හරි. දැන් මට කියන්න දර ලිපේ ඇතිලියක් තියලා තියෙනවා ගෑස් ලිපේ ඇතිලියක් තියලා තියෙනවා. කුස්සිය පැත්තේවත් ගියේ නැති පුතාලා දුවලා නම් දන්නේ නැතුව ඇති. කොයි ලිපේ තිබ්බහමද දැලි බැඳෙන්නේ? දර ලිපේ ගන්නවා නේද? කාබන් හට ගන්නවා. ලියමු පූර්ණ දහනයේ පැත්තේ. පූර්ණ දහනයේ පැත්තේ ලියමු. දැලි හට නොගනී. දැලි හට නොගනී. අනිත් පැත්තට මොකද ලියන්නේ පුතේ එතකොට අපි? දැලි හට අනිත් පැත්තට ලියන්නේ දැලි හට ගනී කියලා. කාරණා පහක් විතර ලියලා තියෙන්නේ දැන්. පහයි. පහයි. එතකොට මට කියන්නකෝ මේ දෙකෙන් ඉන්ධන හොඳටම වැඩ කරන ඇත්තේ කොයි එකේද? පූර්ණ දහනය. එහෙනම් පූර්ණ දහනයේ වැඩ කරනවා කියන්නේ අර්ධ දහනයේදී ඉන්ධන මොනවද වෙනව ඇත්තේ නේද? යම් තරමක් මොකද වෙනව ඇත්තේ? අපත යන වැඩි. අපත යන වැඩිනේ අපි දාන දරතොගේ තරම් තාපේ නිපද වෙන්නේ නැහැ. විශාල වශයෙන් තාපේ අපත යනවා. තේරුණාද? ලියමු එනම් පූර්ණ දහනයේ පැත්තේ. ඉන්ධන අපත යාමක් සිදු නොවේ. ඉන්ධන අපත යාමක් සිදු නොවේ. එතකොට අනිත් පැත්තට මොකද්ද අපි දාන්නේ? ඉන්ධන අපතේ යයි. ඉන්ධන අපතේ යාමක් සිදු වේ කියලා දාමු නේද? ඉන්ධන අපතේ යාමක් සිදු වේ. පුතේ තව මේ පොතේත් ඒ කාරණාව දීලා තියෙනවා. පූර්ණ දහනයේදී පුතේ දහනය වෙලා හටගන්නේ කාබන් ඩයොක්සයිඩුයි ජලයයි විතරයි. අර්ධ දහනයේදී කාබන් ඩයොක්සයිඩ් ජලය කාබන් මොනොක්සයිඩ් ඊට අමතරව නොදැවිච්ච කාබන් අංශු වට ගන්නවා. ඒක තමයි කහ පාටට දිලිසෙන්නේ. තේරුණාද? ඒවා තමයි දැලි විදියට දැම්පත් වෙන්නේ. අපි ලියමු මේ පැත්තේ. දහන ඵල ලෙස කවුරුත් යන්න එපා ඵල කිව්වා. ඊට පස්සේ යන්න පටන්. දහන ඵල ලෙස කාබන් ඩයොක්සයිඩ් වායුව හා පූර්ණ දහනය නේද? ඔව් ඔය පැත්ත තමයි පුතේ ඉස්සෙල්ලා ලියන්නේ. ඉඳලා කියන්නකෝ. දහන ඵල ලෙස කාබන් ඩයොක්සයිඩ් වායුව හා ජල වාෂ්ප හටගනී. දහන ඵල ලෙස ඊට පස්සේ අපි අනිත් පැත්තට යනවා. දහන ඵල ලෙස කාබන් ඩයොක්සයිඩ් වායුව අර්ධ දහනයේ පැත්තේ දහන ඵල ලෙස කාබන් ඩයොක්සයිඩ් වායුව
ජල වාෂ්ප කාබන් මොනොක්සයිඩ් වායුව CO කාබන් මොනොක්සයිඩ් කියන්නේ ශ්වසන විෂක් පුතේ ශ්වසනයේදී විස සහිත තත්වයක් ඇති කරන දෙයක් කාබන් මොනොක්සයිඩ් වායුව හා නොදැවුණු කාබන් අංශු හටගනී නොදැවුණු කාබන් අංශු හටගනී සර් ඔව් මම ගෲප් එකට නම්බරයක් දානවා ඒක ඇඩ් කරගන්නවද? ඇයි ඒ නෑ ටැබ් එකේ නම්බරේ. එහෙම ඇඩ් කරන්නේ නැහැ පුතේ දැන් එක්කෙනෙක්ගේ එක නම්බරය ඇඩ් කරන්නේ ඇයි ඒ හේතුව නෑ නෑ මගේකින් අයින් ටැබ් එකක් ගත්තා ඒකට. ආයක පස්සේ ඇඩ් කරමු දැන් බෑ දැන්ට ඕකෙන් ඉන්නකො පස්සේ පන්ති වල එවන්න හරි අපි ඊළඟ සෙෂන් එකේදී මට මතකද ශ්වසන විස්නායු පද්ධතිය ඉවරයිද කොහෙද තා චුට්ටයි ඇත්තේ මං හිතන්නේ ඒ වගේ ටික තියෙන්නේ අපි ඊළඟ සෙෂන් එකේදී ඊළඟ අච්චුපත සාකච්ඡා කරමු මම ලින්ක් එකක් එවන්නම් පුතේ